නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඊ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්තුනි, පටිච්ච සමුප්පාදයට අදාළ දහම් පරයයන් ඉගෙන ගනිමින් පටිච්ච සමුප්පාදය මෙනෙහි කරමින් මේ දිනවල අපි මේ භාවනා වැඩසටහන යටතේ ධර්මය ඉගෙන ගන්නවා. පින්තුනි, භාග්‍යවතුන් වහන්සේ සම්මා දිට්ඨිය නොඑක ආකාරයට පෙන්වා වදාරලා තියෙනවා. දුක් සම්මා දිට්ඨිය භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා දුක චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන තියෙන අවබෝධයේ විදිහට. ඒ වගේම මේ සම්මා දිට්ඨිය කියන එක සම්මා දිට්ඨි සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා වදාරනවා. ඉපදීම ඇති කල්හි ජරා මරණ ඇත, ඉපදීම නැතිවීමෙන් ජරා මරණ නැති වෙලා යනවා කියලා මේ වැටහීමක් ඇද්ද? ඒ පරිමේ පටිච්ච සමුප්පාදයේ හේතුන් සහ ඵලයන් ගැන ඒ විදිහටම වැටහීමක් ඇද්ද? එයත් සම්මා දිට්ඨිය කියලා. ඒ වගේම සම්මා දිට්ඨිය සම්බන්ධව විශේෂයෙන් අර්ථයක් ලබා දෙන තවත් විග්‍රහ කරලා පෙන්වා වදාරන සූත්‍රයක් තමයි කච්චානගොත්ත සූත්‍රය කියලා කියන්නේ. එතකොට මේ සූත්‍රය පටිච්ච සමුප්පාදය පෙන්වා වදාරන පරයයන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දිනවා කච්චානගොත්ත මහරහතන් වහන්සේට. පින්තුනි, මේ ලෝකය භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා ඇත කියන අන්තය නිසාත් නැත කියන අන්තය නිසාට බොහෝසෙන් ගිහිල්ලා තියෙන්නේ. අපි තේරෙන උදාහරණ වලින් ගත්තොත් මේ මරණින් මතු සත්වයාගේ මේ ස්ථීර ආත්මික පැවැත්මක් ඇත කියලා ලෝකේ බහුලව පිළිගන්න මතයක් තියෙනවා. ඒ වගේම මේ සත්වයා උච්ඡේදයට යනවා. මරණින් මත්තේ මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. සියල්ල බිඳී අවසන් වෙනවා කියලා මතයකුත් තියෙනවා. ඉතින් මේ දෙකම අන්ත දෙකක් භාග්‍යවතුන් වහන්සේ මේක පෙන්නලා දෙනවා. අපි ගත්තොත් එහෙම ලෝකේ දේවවාදී මැවුම් ආගම්වල පෙන්නන්නේ මේ මරණින් මත්තේ මේ සදාකාලිකව පවතින ආත්මයක් තියෙනවා කියන අර්ථය. එතකොට මේ ලෝකයට කවුරු හරි සර්ව බලධාරී දෙවි කෙනෙක් සත්වයාව මවලා ඊට පස්සේ මරණින් මත්තේ ඔහු දෙවියන් වහන්සේ කියපු විදිහට හැසිරීලා ඉන්නවද කියලා බලලා සදාකාලිකව ස්වර්ගයට හෝ සදාකාලිකව අපායට දානවා කියලා මතයක් තියෙනවා. ඉතින් ලෝකේ ආගම් විදිහට ගත්තොත් එහෙම ඒබ්‍රහීමික ආගම් ලෝකේ වැඩිම පිරිසක් විශ්වාස කරන්නේ ආගම් වල තියෙන්නේ ඔය විදිහේ මතයක්. ඒ වගේම විද්‍යාව දියුණුවත් එක්ක මිනිස්සු පරිේෂණ කරලා මිනිස්සුන්ට හිතේ ස්වභාවය තේරුම් ගන්න බැරි නිසා මිනිස්සු උත්සාහ කරනවා මේ තේරුම් ගන්නගත් උත්සාහයේදී සම්මා සම්බුද්ධ තමන් සියල්ල අවබෝධ කරලා නැති නිසා විද්‍යාඥයන් ඒ වගේම අපිට අපේ දැනුම මට්ටමට ගෝචර වෙන දේවල් මත විතරක් පදනම් වෙලා නිර්වචන ලබා දෙන හින්දා ලෝකේ මතයක් තියෙනවා මේ මරණින් මත්තේ පැවැත්මක් නැහැ. අපි හැමෝම මේ දැනගන්නවා කියන ස්වභාවය තියෙන්නේ මේ කය තියෙනකන් විතරයි. මේ මොලේ ක්‍රියාකාරීත්වයේ තියෙනකන් විතරයි. මේ ක්‍රියාකාරීත්වය තුල මැවෙන ස්වභාවයක් විතරයි දැනගන්නා ස්වභාවය. ඒ නැති වෙලා ගියාම සත්වයා විනාශ වෙලා යනවා කියලා මතයකුත් ලෝකේ තියෙනවා. ඉතින් ඔය මත දෙකම අන්ත දෙකක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට ලෝකේ මේ ස්ථීර වූ පැවැත්මක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න කෙනාට කවදාවත් මේ ලෝකේ නිදහස් වෙලා නිවීමක් කරා යන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මොකද මේ ලෝකය කියන එක දුකක් ජරා මරණ කියන ස්වභාවය ඉක්මවලා නැහැ. එතකොට ජරා මරණ කියන ස්වභාවය තුල තියෙන්නේ දුකක්මයි.
ඒ වගේම මේ සියල්ල මරණයෙන් අවසන් වෙනවා විනාශ වෙලා යනවා කියන මතයේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා කර්මය විපාකයේ විශ්වාස කරන්නේ නැත්නම් එතකොට ඒ කෙනාට දුගතියේ යන්න වෙනවා. මේ මොකද කර්ම විපාක විශ්වාස නොකරන අයට නිරයත් තිරිසන් ලෝකයක් තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරන්නේ පනවන්නේ. ඒ වගේම අපි කර්මය විශ්වාස නොකලාට කර්ම විපාකයේ විශ්වාස නොකලාට ඇත්තටම කර්මයක් රැස් වෙද්දී ඒ විපාක නොදී තියෙන්නේත් නැහැ. ඒ වගේම කවුරු හරි කෙනෙක් කර්ම විපාකයන් ප්‍රතික්ෂේප කරනවා නම් ප්‍රතික්ෂේප කරන කෙනාට මේ සංසාරය කියන දේ ගැන වැටහීමක් ඇති කරගන්නට බෑ. ඒ වගේම කලින් ජීවිතවල විස්තර කියන දේවල් එතකොට ඔය පුනරුත්පත්තිය ගැන විස්තර කියන දේවල් ඒවා විස්තර කරන්න ක්‍රමයක් නෑ. ඒ වගේම අපිට පේන දේවල් මත විතරක් අපි පැවැත්ම පනවනවා නම් එතකොට අපිට නොපෙනෙන ලෝකයන් ගැන අපිට දැනුමක් ඇති කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. ඉතින් ලෝකයේ ගත්තහම පින්නතුනි ඔය අන්ත දෙකටම පැමිණිලා තියෙන්නේ. කියන්නේ ස්ථිර වූ ආත්මයක් තියෙනවා කියලා හිතාගෙන උපතින් උපතට යන ආත්මයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න එක. ඒ වගේම එහෙම නැත්තම් මේ ජීවිතේ විතරයි ඔක්කොම තියෙන්නේ. මේ මරණින් මත්තේ මේ දේවල් ඔක්කොම නැසිලා යනවා කියලා හිතන ස්වභාවයක්. හැබැයි ඔය අදහස් දෙකම ඉක්මවා ගිහිල්ලා තමා තුළින්ම මේ ලෝකේ හටගන්නේ මේ විදිහටයි නැති වෙන්නේ මෙහෙමයි කියලා අවබෝධ කරන්න පුළුවන් ක්‍රමයක් තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්නලා දෙන්නේ. එතකොට මේ දහම් පරයය අපි ඉගෙන ගනිමු. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා දොයන් නිසිතෝ කෝයන් කච්චාන ලෝකෝ යේ බුයේන අත්තිතංචේව නත්තිතංච. මේ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා කච්චාන ගොත්ත මහරහතන් වහන්සේ අහපුවාම භාග්‍යවතුන් වහන්සේ දෙන පිළිතුර ලෝක මේ ලෝකයේ බොහෝ විට මේ සත්‍යය බොහෝ සෙයින්ම මේ ඇත කියන අන්තයටත් නැත කියන අන්තයටත් ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඒ නිසා පින්වත් කච්චායන ලෝකේ හට ගැනීම ඒ ආකාරයෙන්ම දියුණු කරපු ප්‍රඥාවෙන් දකිද්දී ලෝකයේ පිළිබඳව යම් නැති වී යාමක් ගැන මතයක් තියෙනවා නම් ඒක නැති වෙලා යනවා. ඒ කියන්නේ මෙහෙමයි ලෝකේ හටගන්නේ. අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා. සංස්කාර නිසා විඥානය හටගන්නවා. විඥානය නිසා නාම රූප හටගන්නවා. මේ විදිහට ජරා මරණ හටගන්නා ස්වභාවය ගැන කාට හරි වැටහීමක් තියෙනවා නම් මේ ලෝකේ මේ නැති වෙලා යනවා කියලා යම් අදහසක් තියෙනවාද ඒ අදහස යාගෙන් හිතෙන් ගැලවිලා යනවා. ඒ කියන්නේ මේ ලෝකේ මරණින් මත්තේ මුකුත් නැහැ කියලා යම් අදහසක් තියෙනවාද ඒක ගැලවිලා යනවා. මොකද ඒ කෙනා තමා තුළින්ම දකිනවා අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. සංස්කාර නිසා විඥානය හට ගන්නවා. මේ වගේ ලෝකයේ හට ගන්න ආකාරය ඔහු දකිනවා. ඒ වගේම පෙන්නලා දෙනවා ලෝකේ නිරුද්ධ වී මේ ආකාරයෙන්ම දියුණු කරපු ප්‍රඥාවෙන් දකිද්දී ලෝකයේ තිබෙන බවක් ගැන යම් මතයක් තියෙනවා නම් ඒක නැති වෙලා යනවා. ඒ කියන්නේ මේ ලෝකේ මේ ස්ථීරව පැවැත්මක් තියෙනවා කියලා කවුරු හරි කෙනෙක්ට හිතනොත් එහෙම මේ ආත්මයක් තියෙනවා කියලා හිතනොත් එහෙම අන්න ඒ අදහස නැති වෙලා යනවා. නිරෝධය කියන එක දකිද්දී ඒ කියන්නේ අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යද්දී සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වෙලා යද්දී විඥානය නිරුද්ධ වෙලා යනවා. මේ විදිහට නිරුද්ධ වෙන ස්වභාවය දැක්කම මේ කෙනාට Taman තුලින්ම තේරුම් ගන්න පුළුවන් මේ ලෝකයේ මේ සදාකාලිකව පවතින ස්වභාවය නෙවෙයි කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඊට පස්සේ පෙන්වා වදාරනවා පින්වත් කච්චායන මේ ලෝක සත්‍ය බොහෝ සෙයින්ම ලෝකයේ තුල බැසගෙන එයටම බැඳී එහිම ගැලී එහිම බැඳී ගිහිල්ලයි සිටින්නේ. ඉතින් ඒ ආකාරයෙන් ලෝකයේ තුල බැසගෙන ඒට බැඳී සිටින අදිටන් කරගෙන එහිම ගැලී ඉන්නේ සත්වයන් සිටින්නේ නැත්නම් බැඳී යන්නේ නැත්නම් මගේ ආත්මය කියලා අදිටන් කරගන්නේ නැත්නම් උපදින විට උපදින්නේ දුකක්ම බවත් නිරුද්ධ වෙන විට නිරුද්ධ වන්නේ දුක බවත් මේ කරුණ සැක කරන්නේ නැත්නම් විචිකිච්ඡා කරන්නේ නැත්නම් ඒ ගැන ඔහුට බාහිර උපකාරයකින් තොර වූ අවබෝධයක් තියෙනවා නම් පින්වත් කච්චායන මෙපමණකින්ම සම්මා දිට්ඨිය වෙනවා.
භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති. මේ හටගත්තොත් හටගන්නේ දුකමයි. දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති තින කංකති. නිරුද්ධ වුණොත් නිරුද්ධ වෙන්නේ දුකමයි කියලා වැටහීමක් තියෙනවා නම්. කියන්නේ ගොඩාක් වෙලාවට ලෝකයා දකින්නේ මම වෙනම ඉන්නවා ජරා මරණ දිහා දකින ආත්මයක් තියෙනවා විදිහට තමයි අපි එදිනෙදා පින්වතුනි ලෝකයේ මිනිස්සු කතා කරන්නේ. මම කියලා කෙනෙක් ඉන්නවා. එතකොට වයසට යනවා මරණවා කියන ස්වභාවය මට වෙන සිදුවීමක් විදිහට අපි දකින්න උත්සාහ කරන්නේ. හැබැයි මේ ධර්මයේ තියෙන ඉපදීම නිසා ජරා මරණ තියෙනවා. ඉපදීම නැත්තම් ජරා මරණ නැති බව තමන් තුළින් අවබෝධ කරගන්න. එතකොට මම කියලා වෙනම කෙනෙක් දකිනවා නෙමෙයි මේ ලෝකයේ මේ හටගත්ත දේ ජරා මරණ කියන ස්වභාවය. ඒ දේ තමයි මේ ලෝකේ හටගත්තොත් හටගන්නේ දුකක් විතරයි. එතකොට නැති වුණොත් නැති වෙලා යන්නේ ඒ දුකමයි කියලා මේ තමන් තුළින්ම අවබෝධයක් ඇති වෙනවා නම් සැක නැති වෙලා යනවා නම් භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා ඒක තමයි සම්මාදිට්ඨිය කියලා. එතකොට අපි මේ S2 ඇරලා මේ ලෝකයේ දිහා බලද්දී මේ ඇහින් යම් ලෝකයේ උපදිනවද ලෝකයේ කියන එක අපි ඉගෙන ගත්ත සලායතන සංයුත්තේදී සියල්ල කියද්දී ඇහැ කන නාසය දිවකය මනස රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු. එතකොට මේ ලෝකය කියලා යම් තැනක ලෝකේ හට ගන්නවද ඒ හට ගන්න හැම තැනම දුකමයි හටගන්නේ. මොකද ඒ හට ගන්න හැම තැනම ජරා මරණ කියන ස්වභාවය දිරලා මැරිලා යනවා කියන ස්වභාවයෙන් යුක්තයි. නැති වුණොත් නැති වෙන්නේ ඒ දුකමයි. එතකොට මේ විදිහට මේ ජීවිතය ගැන ඒ විදිහටම වැටහීමක් ඇති වෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා ඒක තමයි සම්මා දිට්ඨිය කියලා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා සියල්ල තිබෙනවා යන මේ මතේ එක අන්තයක්. ඒ වගේම සියල්ල නැහැ කියන එක සබ්බන් නත්ථීති අයං ဒ ුතියෝ අන්තෝ. මේ සියල්ල ඇත කියලා කියන එකත් එක අන්තයක්. මේ ලෝකේ මුකුත් නැහැ කියලා කියන එකත් එක අන්තයක්. එතකොට මේ අන්ත දෙකටම එන්නේ නැතුව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා ඒතේතේ කච්චාන උබෝවන්ති අනුපගම්ම මජ්ජේන තථාගතේන ධම්මං දේසේති. තථාගතෝ ධම්මං දේසේති. මේ අන්ත දෙකටම වැටෙන්නේ නැතුව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා මැදි. මොකක්ද මැදින් කියන්නේ? මේ ලෝකෙන් කිසිවක් නැහැ කියන අන්තයක්වත් මේ ලෝකේ මේ සියල්ල ඇත කියන අන්තයක් නෙමේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. මේ ඇති කල්හි මේ ඇත. මේ ඉපදීමෙන් මේ උපදී. ඉද මේව සති ඉදං හෝති. ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. මේ නැති කල්හි මේ නැත. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා. අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇත. සංස්කාර ඇති කල්හි විඥානය ඇත. විඥානය ඇති කල්හි නාම රූප ඇත. නාම රූප ඇති කල්හි ආයතන 6 ඇත. ආයතන 6 ඇති කල්හි ස්පර්ශය ඇත. ස්පර්ශය ඇති කල්හි විඳීම ඇත. විඳීම ඇති කල්හි තණ්හාව ඇත. තණ්හාව ඇති කල්හි උපාදානය ඇත. උපාදානය ඇති කල්හි භවය ඇත. භවය ඇති කල්හි ඉපදීම ඇත. ඉපදීම ඇති කල්හි ජරා මරණ මේ දිරල මෙරිල යන ස්වභාවය ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම්හෙලි ඇත. අවිද්‍යා යත්වේ වශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ. මේ අවිද්‍යාව මිතුරු නැතුව නොයල්මේ නිරුද්ධ වීමක් වේද. එතකොට සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙලා යනවා. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙලා යනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වෙලා යනවා. ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙනවා. උපාදානයේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම්හෙලි මේ සියල්ල නිරුද්ධ වෙලා යනවා. එතකොට සියල්ල නිරුද්ධ වෙලා ගියපු කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ පින්නතුනි. එතකොට එහෙම එහෙම මේ ඔක්කොම මේ අපි වයසට ගිහිල්ලා මේ වයසට ගිහිල්ලා මැරිලා ගියාට පස්සේ ඉතුරු වෙන ආත්මයක් කියලා දෙයක් කතා කරන්න දෙයක් නැහැ. මේ
ජරා මරණ තියෙන ඉපදීම කියන ස්වභාවය තියෙන නිසා. එතකොට කවුරු හරි කෙනෙක් මේ අවිද්‍යාව විතුරු නැතව නිරුද්ධ නොවි මේ ජීවිතේ අපි ජරා මරණයටපත් වුණා කියන්නේ සියල්ල නැති වුණා නෙමෙයි, අවිද්‍යාව තියෙන නිසා මේ එතන නැවතත් ඉපදීම කියන ස්වභාවය තියෙනවා. ජරා මරණ කියන ස්වභාවය ඉක්මවලා නැහැ. ඒ වගේම අවිද්‍යාව විතුරු නැතුව නිරුද්ධ වුණොත් එහෙම එතන මේ ඉපදීම, ජාති ජරා මරණ මේ ශෝක වැළපීම් සියලු දුකෙන් නිදහස් වෙනවා. එතකොට පටිච්ච සමුප්පාදය කවුරු හරි කෙනෙක් තමන් තුළින් දැක්කොත් එහෙම මේ විදිහට නුවණින් විමසවුවොත් එහෙම නුවණින් විමසලා අපි තුළම අපිට වැටහීමක් ඇති වුණොත් එහෙම ඔන්න එතකොට කවදාවත් මේ ලෝකේ ආත්මයක් තියෙනවා. ඒ කියන්නේ අපිට දෙවියන් විසින් අපිව මවලා අපි හැමදාම වඳින්න ඕනේ. දෙවියන්ට වැඳේ නැත්නම් අපිට දඬුවම් දෙනවා. එහෙම දෘෂ්ටියක් ඇති වෙන්නේ නැහැ. මේ ලෝකේ යම් දිව්‍ය ස්වභාවයෙන් යුක්ත ස්වභාවයක් තියෙනවා නම් එහෙම නැත්නම් අපිට වඩා බලවත් ස්වභාවයක් තියෙනවා නම් එතන තියෙන්නේ පවතිනා වූ ස්වභාවය දුකක්මයි, ජරා මරණ වලට අයිති දෙයක්. ඔහොත් මැවුම් කරුවෙක් නෙමෙයි. ඒ යම් සත්වයක් ඉන්නවා නම් ඒ සියලු සත්වයන් අවිද්‍යාව නිසා සකස් වෙච්ච ස්වභාවයක්. ඒ වගේම මේ ලෝකේ බිඳිලා මේ කය බිඳුනට පස්සේ නැත්තටම සියල්ල නැති වෙලා යනවා කියන අදහස ඔහුට ඇති වෙන්නේ. මොකද ඔහු දන්නවා අවිද්‍යාව කියන එක විද්‍යාමානයි නා. සංස්කාර අවිද්‍යාව ඇති කල්හි සංස්කාර පවතිනවා කියන එක විද්‍යාමානයි. සංස්කාර ඇති කල්හි විඥානය පවතිනවා කියන එක විද්‍යාමානයි. විඥානය ඇති කල්හි නාම රූප පවතිනවා කියන එක විද්‍යාමානයි. මේ නාම රූප ඇති කල්හි ආයතන 6 පවතිනවා කියන එක විද්‍යාමානයි. ආයතන 6 ඇති කල්හි ස්පර්ශය පවතිනවා කියන එක, විඳීම් පවතිනවා කියන එක, තණ්හා පවතිනවා කියන එක, උපාදාන පවතිනවා කියන එක, භවය පවතිනවා කියන එක, ඉපදීම පවතිනවා කියන එක, ජරා මරණ පවතිනවා කියන එක විද්‍යාමානයි. ඒතර කය බිඳෙනවා කියලා කියන්නේ අවිද්‍යාව නැසෙනවා කියන එක නෙමෙයි. අවිද්‍යාව තියෙන හින්දා කය බිඳුනා කියලා කියන්නේ නැවතත් උපතක් කරා යනවා. මේ පටිච්ච සමුප්පාදයේම භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා තව ආකාර 3කට පෙන්වා වදාරන සූත්‍ර දේශනාවන් 3ක් තියෙනවා. අපි ඒත් ඉදිරියේදී ඉගෙන ගනිමු. එතකොට අපිට තවත් විස්තර වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ පෙන්වා වදාරන දහම් පරයය ගැන නිරවුල් බවක් ඇති කරගන්නට පුළුවන්කම ලැබේවි. පින්නතුනි, පටිච්ච සමුප්පාදය මෙනෙහි කරද්දී අපිට හිතෙන් අදහස් ඇති වෙන්න පුළුවන් මේ කියන්නේ මේක, මේ කියන්නේ මේක කියලා. ඒ එන අදහස මූලික බුද්ධ දේශනාව තුළ අපිට දකින්න නැත්නම් ඒ විදිහට කල්පනා කරන්න යන්න එපා. ඒක අතහැරලා දාන්න. හේතුව මොකද? අපි ඒ හිතින් හදාගත්ත දේ තමයි ඊගාවට අපි භාවනාවක් විදිහට මෙනෙහි කරද්දිත් මතක් වෙලා ඉන්නේ. ඊට පස්සේ අපි මේ හිතින් හදාගත්ත දෙයට තමයි සූත්‍රයක් බලද්දිත් අපි සූත්‍රයේ කියවනවා. අපි හිතින් හදාගත්ත දේ තමයි සූත්‍රය තුල දකින්න යන්නේ. එතකොට අපිට සෝවාක්ඛාතෝ ධර්මයට කන් යොමාගෙන අහනවා කියන දේදී ලැබෙන ප්‍රතිලාභය ලබන්න බැරි වෙලා යනවා. මොකද අපේ හිත දෘෂ්ටිගත වෙලා තියෙන හින්දා. එතකොට අපි හැබැයි බුද්ධ දේශනාවක් නම් ඒ බුද්ධ දේශනාවේ තියෙන විදිහටම අපි මෙනෙහි කරනවා. එතකොට බුද්ධ දේශනාවේ තියෙන සූත්‍රයක යම් දැන් අපි ගත්තොත් මේ හැම දේශනාවකම පටිච්ච සමුප්පාදේ විභංගයක් තියෙනවා. පටිච්ච සමුප්පාදේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේම මේක බෙදා පෙන්නනවා. ඉපදීම, ජරා මරණ කියන්නේ මොකක්ද? ඉපදීම කියන්නේ මොකක්ද? භවය කියන්නේ මොකක්ද? අය අපිට අමුතුයි වෙන අර්ථයක් ගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම රහතන් වහන්සේලා දහම් සාකච්ඡා කරද්දී පටිච්ච සමුප්පාදේ එකම පිළිවෙලට තමයි කියන්නේ. රහතන් වහන්සේලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්ත විමුක්තිය මේ විදිහටම අවබෝධ කරගෙන නිදහස් වෙච්ච උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලාත් අවබෝධ කරලා තියෙන මේ විදිහටමයි. ඒ නිසා අපි මේ දහම් පරයය මේ විදිහටම ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ සූත්‍ර දේශනාවන් වල තියෙන අර්ථයන් අපි ඉගෙන ගද්දි තමයි අපිට එතකොට නිර්වුල් බව ඇති වෙන්නේ. එතකොට ඒක වෙනුවෙන් අපිට තියෙන්න ඕනේ ශ්‍රද්ධාව භාග්‍යවතුන් වහන්සේ ගැන. භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක මම වනාහි නොදනිමි. භාග්‍යවතුන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපි ශ්‍රාවකයෝ කියන වැටහීම අපිට තියෙන්න ඕනේ.
එතකොට අද අපි ඉගෙන ගත්ත මේ ලෝකේ සම්මා දිට්ඨිය ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ නිර්වචනයක් තමයි මේ ලෝකයේ බොහෝසෙන් අන්ත දෙක පවතින. ඇත කියන අන්තයත් නැත කියන අන්තයත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා. ලෝකේ හට ගන්නා ආකාරය දැක්කහම මේ ලෝකේ නැහැ කියන අන්තේ නැති වෙලා යනවා. මේ ලෝකේ නිරෝධය කියන එක මෙනෙහි කරද්දී තේරුම් ගද්දී මේ ලෝකේ මේ ඇත කියන අන්තය නැති වෙලා යනවා. ඒ කියන්නේ සදාකාලික පැවැත්මක් ඇත කියන අන්තේ නැති වෙලා යනවා. ඒතකොට මේ අන්තයන් දෙකෙන් මත ඇරිලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා මේ හටගතොත් හටගන්නේ දුකක්. දුක්ඛමේව uppajjamana uppajjati දුක්ඛං නිරුජ්ජමාන නිරුජ්ජති इति න කංකති. හටගත්තොත් හටගන්නේ දුකක්මයි, නිරුද්ධ වුණොත් නිරුද්ධ වෙන්නේ දුකමයි කියලා ඒ ගැන සැකයක් ඇති වෙන්නේ නැත්තම් ඒ විදිහටම මේ අවබෝධයක් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දෙනවා එය සම්මා දිට්ඨිය කියලා. එතකොට මේ පටිච්ච සමුප්පාදේ ඒ විදිහට මෙනෙහි කළ අර්ථ දැනගන්න කැමති වෙන එක අපි හැමෝටම අපේ ජීවිතේ මහා ලාභයක් බවට ඒකාන්තයෙන්මපත් වෙනවා. ඒ නිසා පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාද සූත්‍රයේදී පළවෙනි ඥානවත්තු සූත්‍රයේදී පෙන්වා වදාළ 44 ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා මෙනෙහි කරන්නේ මේ ධම්මේ ඥානය. ඒ වගේම ඒ අතීතයටත් අනාගතයටත් ගලපන ආකාරය පෙන්වා වදාළ සූත්‍ර දේශනාවන් අපි දැන් භාවනාවක් විදිහට මෙනෙහි කරමු. සාදු සාදු සාදු. අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා ආර්ය ශ්‍රාවකයා පටිච්ච සමුප්පාදය මනාකොට මෙනෙහි කරනවා කියලා. එනම් ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උපජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුච්ඡති. මෙය තිබුණොත් තමයි මෙය ඇතිවන්නේ. මෙය ඉපදීමෙන් තමයි මෙය උපදින්නේ. මෙය නැති වුණොත් මෙය නැති වෙලා යනවා. මෙය නිරුද්ධ වෙනකොට මෙය නිරුද්ධ වෙලා යනවා. යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා. අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර ඇති වෙනවා. සංඛාර පච්චයා විඥානං. සංස්කාර හේතු කරගෙන විඥානය ඇති වෙනවා. විඥාන පච්චයා නාම රූපං. විඥානය හේතු කරගෙන නාම රූප ඇති වෙනවා. නාම රූප පච්චයා සලායතනං. නාම රූප හේතු කරගෙන ආයතන 6 ඇති වෙනවා. සලායතන පච්චයා පස්සෝ. ආයතන 6 හේතු කරගෙන ස්පර්ශය ඇති වෙනවා. පස්ස පච්චයා වේදනා. ස්පර්ශය හේතු කරගෙන විඳීම් ඇති වෙනවා. වේදනා පච්චයා තණ්හා. වේදනාව හේතු කරගෙන තණ්හාව ඇති වෙනවා. තණ්හා පච්චයා උපාදානං. තණ්හාව හේතු කරගෙන උපාදානය ඇති වෙනවා. උපාදාන පච්චයා භවෝ. උපාදානය හේතු කරගෙන භවය ඇති වෙනවා. භව පච්චයා ජාති. භවය හේතු කරගෙන ඉපදීම ඇති වෙනවා. ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ඉපදීම හේතු කරගෙන වයසට යෑම, මරණය, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් ආදිය හටගන්නවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඔන්න ඔය විදිහටයි මුළු මහත් දුක් රැසම හටගන්නේ. අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාව සහ මුලින්ම නැති වෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා.
සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙලා යනවා. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වෙලා යනවා. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනවා. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙලා යනවා. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භව නිරෝධා ජාති නිරෝධෝ. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුද්ධಂತಿ. ඉපදීම නිරුද්ධ වීමෙන් වයසට යෑම, මරණය, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් නිරුද්ධ වෙලා යනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝති. ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ. ජරා මරණ යනු කුමක්ද? ඒ සත්වලෝකවල සිටින ඒ සත්වයන්ගේ දිරා යාමක්, මහලු වන ස්වභාවයක්, දත් වැටීමක්, කෙස් පැහීමක්, ඇඟපත රැලි වැටීමක්, ආයුෂ පිරිහී යාමක් ඇද්ද? ඇස් කන් ආදී ඉඳුරන්ගේ මෝරා යාමක් ඇද්ද? වයසට යෑම යනු මෙයයි. ඒ සත්වයන් ඒ සත්වලෝකවලින් යම් චුතවීමක්, චුත වෙන ස්වභාවයක්, බිඳී යාමක්, අතුරුදහන් වීමක්, මරණයට පත්වීමක්, කලුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳී යාමක්, සිරුර අත්හැර දැමීමක් ඇද්ද? මරණය යනු එයයි. ඉපදීම හට ගැනීමෙනුයි ජරා මරණ හටගන්නේ. ඉපදීම නිරුද්ධ වීමෙනුයි ජරා මරණ නිරුද්ධ වෙන්නේ. ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ජරා මරණ ගැනත්, ජරා මරණ හට ගැනීම ගැනත්, ජරා මරණ නිරුද්ධ වීම ගැනත්, ජරා මරණ නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල ගැනත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් ජරා මරණ ගැනත්, ජරා මරණ හට ගැනීම ගැනත්, ජරා මරණ නිරුද්ධ වීම ගැනත්, ජරා මරණ නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල ගැනත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. ඉපදීම කියන්නේ මොකක්ද? ඒ සත්වලෝකවල ඒ සත්වයන්ගේ යම් ඉපදීමක්, හට ගැනීමක්, මව්කුසක බැස ගැනීමක්, උපතක්, විශේෂ උපතක්, ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ඉපදීම යනු මෙයයි. ඉපදීමට හේතුව කුමක්ද?
ඉපදීමට හේතුව භවයයි. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වේ. ඉපදීම නිරුද්ධ වෙන මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ඉපදීම පිළිබඳවත්, ඉපදීම හට ගැනීම පිළිබඳවත්, ඉපදීම නිරුද්ධ වීම පිළිබඳවත්, ඉපදීම නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මීන් අතීතයේත් අනාගතයේත් ඉපදීම පිළිබඳවත්, ඉපදීම හට ගැනීම පිළිබඳවත්, ඉපදීම නිරුද්ධ වීම පිළිබඳවත්, ඉපදීම නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. භවය යනු කුමක්ද? භවය තුන් ආකාරයි. කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම කාම භවය, රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම රූප භවය, අරූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම අරූප භවය. උපාදානය හට ගැනීමෙන් භවය හටගනී. උපාදානයේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වෙන්නා වූ මාර්ගය ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට භවය පිළිබඳවත්, භවය හට ගැනීම පිළිබඳවත්, භවය නිරුද්ධ වීම පිළිබඳවත්, භවය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මීන් අතීතයේත් අනාගතයේත් භවය පිළිබඳවත්, භවය හට ගැනීම පිළිබඳවත්, භවය නිරුද්ධ වීම පිළිබඳවත්, භවය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මෙම දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. උපාදානය යනු කුමක්ද? උපාදානය හතර ආකාරයි. එනම් පංචකාමයන්ට බැඳී යන කාම උපාදානය, මතවාදවලට බැඳී යන දිට්ඨි උපාදානය, නොයෙක් සීල ව්‍රතවලට බැඳෙන සීලබ්බත උපාදානය, මම මගේ මගේ ආත්මය යන හැඟීමෙන් බැඳෙන අත්වාද උපාදානය. තණ්හාව හට ගැනීමෙන් උපාදාන හටගනී. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ. උපාදාන නිරුද්ධ වෙලා යන මාර්ගය එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට උපාදානය පිළිබඳවත්, උපාදානය හට ගැනීම පිළිබඳවත්, උපාදානය නිරුද්ධ වීම පිළිබඳවත්, උපාදානය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මීන් අතීතයේත් අනාගතයේත්
උපාදාන පිළිබඳවත්, උපාදාන හට ගැනීම පිළිබඳවත්, උපාදාන නිරුද්ධ වීම පිළිබඳවත්, උපාදාන නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මෙම දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. තණ්හාව යනු කුමක්ද? තණ්හාව හය ආකාරයි. එනම් රූප ගැන ඇතිවෙන තණ්හාව, ශබ්ද ගැන ඇතිවෙන තණ්හාව, ගන්ධ සුවඳ ගැන ඇතිවෙන තණ්හාව, රස ගැන ඇතිවෙන තණ්හාව, පහස ගැන ඇතිවෙන තණ්හාව, අරමුණු ගැන ඇතිවෙන තණ්හාව. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. වේදනාව හට ගැනීමෙන් තණ්හාව හටගනී. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේ. තණ්හාව නිරුද්ධ වෙලා යන මාර්ගය එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට තණ්හාව පිළිබඳවත්, තණ්හාව හට ගැනීම පිළිබඳවත්, තණ්හාව නිරුද්ධ වීම පිළිබඳවත්, තණ්හාව නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් තණ්හාව පිළිබඳවත්, තණ්හාව හට ගැනීම පිළිබඳවත්, තණ්හාව නිරුද්ධ වීම පිළිබඳවත්, තණ්හාව නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මෙම දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. වේදනාව යනු කුමක්ද? වේදනාව හය ආකාරයි. එනම් චක්කු සම්පස්සජා වේදනා, ඇසේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, සෝත සම්පස්සජා වේදනා, කනේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, ගහන සම්පස්සජා වේදනා, නාසයේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, ජීවහා සම්පස්සජා වේදනා, දිවේ ස්පර්ශය නිසා හටගන්නා විඳීම, කාය සම්පස්සජා වේදනා, කයේ ස්පර්ශය නිසා හටගන්නා විඳීම, මනෝ සම්පස්සජා වේදනා, මනසේ ස්පර්ශය නිසා හටගන්නා විඳීම. ස්පර්ශය හට ගැනීමෙන් වේදනාව හටගනී. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේ. වේදනාව නිරුද්ධ වෙලා යන මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට වේදනාව පිළිබඳවත්, වේදනාව හට ගැනීම පිළිබඳවත්, වේදනාව නිරුද්ධ වීම පිළිබඳවත්, වේදනාව නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් වේදනාව පිළිබඳවත්, වේදනාව හට ගැනීම පිළිබඳවත්, වේදනාව නිරුද්ධ වීම පිළිබඳවත්, වේදනාව නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. ස්පර්ශය යනු කුමක්ද?
ස්පර්ශය හය ආකාරයි. එනම් චක්කු සම්පස්සෝ ඇසේ ස්පර්ශය, සෝත සම්පස්සෝ කනේ ස්පර්ශය, ගාහන සම්පස්සෝ නාසයේ ස්පර්ශය, ජිව්හා සම්පස්සෝ දිවේ ස්පර්ශය, කාය සම්පස්සෝ කයේ ස්පර්ශය, මනෝ සම්පස්සෝ මනසේ ස්පර්ශය. ආයතන හය හට ගැනීමෙන් ස්පර්ශය හටගනී. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වේ. ස්පර්ශය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ස්පර්ශය පිළිබඳවත්, ස්පර්ශය හට ගැනීම පිළිබඳවත්, ස්පර්ශය නිරුද්ධ වීම පිළිබඳවත්, ස්පර්ශය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් ස්පර්ශය පිළිබඳවත්, ස්පර්ශය හට ගැනීම පිළිබඳවත්, ස්පර්ශය නිරුද්ධ වීම පිළිබඳවත්, ස්පර්ශය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. සලායතනේ යනු කුමක්ද? එනම් චක්කායතනං ඇස නම් වූ ආයතනය, සෝතායතනං කන නම් වූ ආයතනය, ගාහනායතනං නාසය නම් වූ ආයතනය, ජිව්හායතනං දිව නම් වූ ආයතනය, කායායතනං කය නම් වූ ආයතනය, මනායතනං මනස නම් වූ ආයතනය. නාම රූප හට ගැනීමෙන් ආයතන හය හට අරගනී. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වේ. ආයතන හය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ආයතන හය පිළිබඳවත්, ආයතන හය හට ගැනීම පිළිබඳවත්, ආයතන හය නිරුද්ධ වීම පිළිබඳවත්, ආයතන හය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් ආයතන හය පිළිබඳවත්, ආයතන හය හට ගැනීම පිළිබඳවත්, ආයතන හය නිරුද්ධ වීම පිළිබඳවත්, ආයතන හය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. නාම රූප යනු කුමක්ද? නාම ධර්මයන් යනු විඳීම්, හඳුනා ගැනීම, චේතනා, ස්පර්ශය, මනසිකාරය. වේදනා, සංඥා, චේතනා, පස්සෝ, මනසිකාරෝ. රූප ධර්මයන් යනු සතර මහා ධාතුත්, සතර මහා ධාතුන්ගෙන් හටගත් දේත්. නාම රූප විඥානය හට අර ගැනීමෙන් නාම රූප හට අරගනී. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වේ. නාම රූප නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි,
සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට නාම රූප පිළිබඳවත්, නාම රූප හට ගැනීම පිළිබඳවත්, නාම රූප නිරුද්ධ වීම පිළිබඳවත්, නාම රූප නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් නාම රූප පිළිබඳවත්, නාම රූප හට ගැනීම පිළිබඳවත්, නාම රූප නිරුද්ධ වීම පිළිබඳවත්, නාම රූප නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. විඥානයේ යනු කුමක්ද? විඥානයේ 6 ආකාරයි. එනම් චක්කු විඥානං ඇසේ දැන ගැනීම, සෝත විඥානං කනේ උපදින දැන ගැනීම, ගාහන විඥානං නාසයේ උපදින දැන ගැනීම, ජීවහා විඥානං දිවේ උපදින දැන ගැනීම, කාය විඥානං කයේ ඇතිවෙන දැන ගැනීම, මනෝ විඥානං මනසේ ඇතිවෙන දැන ගැනීම. සංස්කාර හට ගැනීමෙන් විඥානය හට අරගනී. සංස්කාර නැතිවීමෙන් විඥානය නිරුද්ධ වේ. විඥානය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට විඥානය පිළිබඳවත්, විඥානය හට ගැනීම පිළිබඳවත්, විඥානය නිරුද්ධ වීම පිළිබඳවත්, විඥානය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් විඥානය පිළිබඳවත්, විඥානය හට ගැනීම පිළිබඳවත්, විඥානය නිරුද්ධ වීම පිළිබඳවත්, විඥානය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. සංස්කාර යනු කුමක්ද? සංස්කාර 3 ආකාරයි. එනම් කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. අවිද්‍යාව හට අර ගැනීමෙන් සංස්කාර හට අරගනී. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. සංස්කාර නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා සංස්කාර පිළිබඳවත්, සංස්කාර හට ගැනීම පිළිබඳවත්, සංස්කාර නිරුද්ධ වීම පිළිබඳවත්, සංස්කාර නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මයේ පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් සංස්කාර පිළිබඳවත්, සංස්කාර හට ගැනීම පිළිබඳවත්, සංස්කාර නිරුද්ධ වීම පිළිබඳවත්, සංස්කාර නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි.
සාදු සාදු සාදු. පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ දුක පිණිස හේතුඵල ධම සකස් වෙන ආකාරය අපි ධර්මයට අනුව මෙනෙහි කරන්නට යෙදුනා. පින්නත් ඔබටත් පුළුවන් පටිච්ච සමුප්පාදය අභිසමය සංයුත්තේ සංයුක්ත නිකාය දෙක පොත් වහන්සේගෙන් අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ඔබට පුළුවන් මහමෙවුනාව සූත්‍ර පිටක පරිවර්තනය ඔස්සේ සංයුක්ත නිකාය දෙවෙනි කොටසේ නිදාන වර්ගයේ අභිසමය සංයුත්තේන් මේ සූත්‍ර දේශනාවන් ඉගෙන ගන්න. පින්නතුනි, අද දවසේ අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. අද දවසේ භාවනා වැඩසටහන සඳහා දායකත්වයේ අරගෙන කටයුතු කරන්නේ පින්වත් EVDN දිනේෂ් කරුණාරත්න පුතා සහ ඉරේෂ් උදයංගනී දියණිය විසින් කියලා සඳහන් කරනවා. රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගින් වැඩෙත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පින්ත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් මීට වසර 4කට පෙර මිය පරලොව ගිය මාලනී රූපසිංහ මෑණියන්ටත් මීට මාස 9කට පෙර මිය පරලොව ගිය ආනන්ද කරුණාරත්න පියාණන්ටත් දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් නන්නයරින් උදව්පකාර කළ සියලු පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින ප්‍රේමදාස පියාණන්ට, සුමනා ප්‍රියදර්ශනී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස හේතු වේවා. දීර්ඝායුෂ පිණිස හේතු වේවා. විවාහ වීමට බලාපොරොත්තු වෙන සිටින මේ පින්වත් දෙපළට ජීවිතයේ ධර්මානුකූලව ගත කරන්න සියලු යහපත වාසනාව උදා වේවා. මෙවැනි පින්දහම් කටයුතු සිදු කර ගැනීම පිණිස ධාර්මික රැකවරණය ආරක්ෂාව සියලු දෙනාට දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය සැලසේවා. පවුලේ සියලු පින්වතුන්ට, දායකත්වයේ දරූ පින්වතුන්ට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට, කලන මිතුරන්ට, නන්නයිරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට සහ සහභාගී වූ සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න සියලු දෙනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මහමෙවුනාව භාවනාසපුවාසී ලංකාවාසී ලෝකවාසී සියලු ගරුතර සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දූපුතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයට, ශ්‍රද්ධා ධර්ම දාන සමාජික සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පිනත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.